දෙවියන් වහන්සේගේ හඬ අසමින් උන්වහන්සේ කියන මාර්ගයේම ගමන් කිරීම පිළිබඳව අපි පසුගිය අවස්ථාවකත් ඔබත් එක්ක සාකච්ඡා කරා. නමුත් විශේෂයෙන්ම උන්වහන්සේට සේවය කරන අය සහ උන්වහන්සේත් එක්ක බොහෝ කාලයක් ගමන් කරමින් සිටින අය දැන් ඔබ උන්වහන්සේගේ නිවැරදි හඬ අවබෝධ කරගෙන උන්වහන්සේ පෙන්වන මාර්ගයේම ගමන් කරන්නට ඔබ අනිවාර්යෙන්ම උන්වහන්සේත් එක්ක ඒ දේට ඔබ යොමු වේ යුතුයි. එසේ නොමැති වුණොත් බොහෝ දෙනා ඔබව රවටන්නට බලා සිටිනවා. ඒ වගේම ඔබටත් අනිවාර්යෙන්ම ඔබ පිටත බලාගෙන ගිහිල්ලා අනිවාර්යෙන් ඔබට වරදිනවා. ඒක නිසා උන්වහන්සේට හැකියාව තිබෙන ඔබට කතා කරන්න. දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ දැන් ඔබ තුල වැඩ වාසය කරනවා. ශුද්ධාත්මයන් වහන්සේට හැකියාව තිබෙනවා ඔබට කතා කරලා ඔබ කල යුත්තේ කුමක්ද, කල යුත්තේ කෙසේද සහ නොකල යුත්තේ කුමක්ද කියන කාරණා හැම එකක්ම ඔබට තහවුරු කර දෙමින් ඔබට මඟ පෙන්වමින් ඉගැන්වීමේ හැකියාව ශුද්ධාත්මයන් වහන්සේ සතු බව ඔබ හොඳින් තේරුම් ගත යුතුයි. ඔබ බය නැතුව දෙවියන් වහන්සේගේ හඬ අසන්නට, උන්වහන්සේගේ මඟ පෙන්වීම අත්කර ගන්නට ඔබ පියවරක් ඉදිරියට තැබිය යුතුමයි. එසේ නොමැති වුණොත් කවුරු හරි කියපු දෙයක් අහගෙන කොහේ හරි ලියලා තිබිච්ච දෙයක් බලාගෙන ඔබ ඒකට අනුව ගමන් කරන එක තමයි කරන්නේ. නමුත් ජීවමාන දෙවියන් වහන්සේ ජීවමාන ස්වරූපයෙන් ඔබ තුල වැඩ වාසය කරමින් උන්වහන්සේගේ ආත්මයන් වහන්සේ ඔබට මඟ පෙන්වමින් සිටිනවා. බොහෝ දෙනා මෙම ජීවමාන දෙවියන් වහන්සේගේ සැබෑ ප්‍රකාශ වීම අත්දකින්නේ නැතුව පිටතින් පැමිණෙන මූලාශ්‍ර වලින් මඟ පෙන්වීම බලාපොරොත්තුවෙන් ඒ අනුව තමන්ගේ ජීවිත ගොඩනගා ගනිමින් පිටතින් පැමිණෙන මඟ පෙන්වීම ඔස්සේ ගමන් කරමින් සිටිනවා. නමුත් දෙවියන් වහන්සේගේ කැමැත්ත නම් ඔබ උන්වහන්සේත් එක්ක කතා කරමින් උන්වහන්සේගේ සැබෑ දරුවෙක් විදියට ඉදිරියට ගමන් කිරීමයි. දෙවියන් වහන්සේ කියන්නේ කවුද? දෙවියන් වහන්සේ වාගේ තාත්තා, දෙවියන් වහන්සේ වාගේ පියාණන් වහන්සේ. ඉතින් තාත්තා හැම වෙලාවෙම කැමති පුත්‍රයා තමන් කියන මාර්ගයේ තමන්ට සවන් දීලා දවසින් දවස තමන් කියන විදිහට ගමන් කරනවට දෙවියන් වහන්සේ ඉතා කැමති. දෙවියන් වහන්සේට ඔබට මුල් කාලේ කතා කළ හැකි ක්‍රම ගොඩක් තිබෙනවා. මුලින්ම ඔබ දෙවියන් වහන්සේ නොදැන හිටපු කාලයේ මුලින්ම ඔබ දෙවියන් වහන්සේ වලට ආවම ඔබේ පාස්ට් තුලින් දෙවියන් වහන්සේ ඔබට කතා කරන්න ඇති. ඒ පිළිබඳව අපිට කිසි විවාදයක් නැහැ. බයිබලයේ තුලින් දෙවියන් වහන්සේ ඔබට සමහර කාරණා කතා කරන්න ඇති. උන්වහන්සේ විවිධ පොරොන්දු ඔබට දෙන්න ඇති. විවිධ සිහින තුලින් දෙවියන් වහන්සේ ඔබට කතා කරන්න ඇති. විවිධ දර්ශන වලින් ඔබට විවිධ මඟ පෙන්වීම් ලබා දෙන්න ඇති. නමුත් දැන් ඔබ ඒ ආත්මික තල පසු කරලා උන්වහන්සේත් එක්ක ඉහළ ආත්මික තලවලට පැමිණීමේ අවශ්‍යතාවය තිබෙනවා. එසේ ඔබ ඉහළට පැමිණියම උන්වහන්සේත් එක්ක සාකච්ඡා කරමින් ආබ්‍රහම් වගේ, මෝසෙස් වගේ, ජේසුස් වහන්සේ වගේ, ඒ වගේම පාවුල්තුමා වගේ, දාවිත්, එලියා, එලීෂා වගේ සහ අනෙකුත් අනාගත වක්තෘවරුන් වගේ දෙවියන් වහන්සේත් එක්ක කතා කරමින් උන්වහන්සේත් එක්ක ජීවමානව සම්බන්ධ වෙමින් ඉදිරියට ගමන් කිරීමේ හැකියාව උන්වහන්සේ ඔබට අත්කර දෙනවා. මේක තමයි දෙවියන් වහන්සේ ඔබව ගෙනියන ඉහළම ආත්මික ස්තරය. මේ ස්තරයේදී ඔබට පුළුවන් ඔබේ ජීවමාන පියාණන් වහන්සේගේ හඬ අසමින් දවසින් දවස උන්වහන්සේත් එක්ක ගමන් කරන්න. මේ සඳහා ඔබ ඔබේ උනන්දුව, ඔබේ අවධානය යොමු කළ යුතුව තිබෙනවා. විශේෂයෙන්ම උන්වහන්සේට සේවය කරන අය ඔබ හැම වෙලාවකම දෙවියන් වහන්සේගේ හඬ අසන්නටත්, දෙවියන් වහන්සේ කියන දේ ඔබේ ජීවිතය තුළ කරන්නටත්, ඔබගේ සේවය තුළ දෙවියන් වහන්සේ කියන දේ කරන්නටත් ඔබ උනන්දු විය යුතුයි. එසේ නොමැති වුණොත් ඔබ කවුරු හරි කරන දෙයක් බලාගෙන ඔබේ පරණ අත්දැකීම් අනුව ඔබට කලින් හිටපු අය කරපු විදිහ බලාගෙන තව කවුරු හරි කියපු දෙයක් අහගෙන වැඩ කරන්න ගියොත් ඔබ තුලින් කිසි කලෙක දෙවියන් වහන්සේගේ සැලැස්ම සිද්ධ වෙන්නේ නැහැ. ඔබව කැඳවලා තියෙන්නේ ජේසුස් වහන්සේ ගමන් කළ ආකාරයෙන් ගමන් කරන්න. ජේසුස් වහන්සේ ගමන් කළ ආකාරය ඔබ හොඳින් විමසලා බලන්න. හැම දෙයක්ම දෙවියන් වහන්සේත් එක්ක සාකච්ඡා කරලා ඇවිල්ලා දෙවියන් වහන්සේ කරන්න කියපු දේ කරන්න කියපු ආකාරයෙන් තමයි ජේසුස් වහන්සේ කළේ.
දෙවියන් වහන්සේ තමයි කිව්වේ දැන් මේ ප්‍රදේශයට යන්න, දැන් මේක කරන්න, මේ විදියට මේ සේවය කරන්න කියලා දෙවියන් වහන්සේ කිව්වම ජේසුස් වහන්සේ ඇවිල්ලා ඒ දේ තමයි කළේ. ඊට පෙර මෝසස් කරපු විදිය බලන්න. දෙවියන් වහන්සේ කියපු දේ තමයි ඇවිල්ලා ඊශ්‍රායල්වරුන්ට කිව්වේ. එලීෂා ඇතුළු මේ අනාගත වක්තවරුන් දෙස බලන්න. ඔවුන් දෙවියන් වහන්සේත් එක්ක සාකච්ඡා කරමින් ඉඳලා දෙවියන් වහන්සේ කියපු දේ කියපු ආකාරයෙන් තමයි කළේ. දෙවියන් වහන්සේට සේවය කරන ඔබ මේ තත්වයට පැමිණුණේ නැත්නම් ඔබ දෙවියන් වහන්සේගේ හඬ අසන සහ උන්වහන්සේගේ හඬට අවනතව සවන් දෙන තත්වයට උන්වහන්සේගේ හඬ තේරුම් ගන්න තැනට ඔබ ආවේ නැත්නම් ඔබ අනිවාර්යෙන්ම එක්ක ඔබට හිතෙන දෙයක් කරන්නේ, එහෙම නැත්නම් තව කවුරු හරි ඔබට කියන දෙයක් කරන්නේ, එහෙම නැත්නම් ඔබ වෙන කවුරු හරි පිරිසක් කරන දෙයක් දිහා බලාගෙන ඒ වගේ කරන්න තමයි ඔබ හිතාගෙන යන්නේ. නමුත් දෙවියන් වහන්සේ කියන විදිහ බලන්න. උන්වහන්සේ ඔබට සේවය කරන්න කියන්නේ කොහොමද කියලා උන්වහන්සේගෙන් විමසලා බලන්න. සියලු සේවාවන් වලට පෙර සියලුම අය සුභාරංචිය ප්‍රකාශ කිරීමට පෙර සහ ඔබගේ සභා ගොඩනැගීමට පෙර දෙවියන් වහන්සේත් එක්ක කතා කරන්නේ කොහොමද කියලා ඔබ මුලින්ම තේරුම් ගන්න. දර්ශන වලින් හීන වලින් කියපු දේවල් දැන් වැඩක් නැහැ. ඒ හැම දෙයක්ම පැත්තක තියලා දැන් ජේසුස් වහන්සේ වගේ දෙවියන් වහන්සේත් එක්ක එකට එකතු වෙලා යන්න පටන් ගන්න. මේ බයිබල් පදෙන් මට කතා කරා. මගේ මේ පාස්ටර් මට මෙහෙම අනාවැකියක් දීලා තිබුණා. දැන් හරි ඒ ඔක්කොම අනාවැකි ඒ බයිබල් පද ඒ එලිදරව් කිරීම ඒ ඔක්කොම හීන ඒ ඔක්කොම දර්ශන පැත්තක තියලා දැන් ඇයි ඔබ ඔබේ ජීවමාන දෙවියන් වහන්සේගේ හඬ අසමින් දවසින් දවස උන්වහන්සේ කියන විදිහට පියවර තබන්නේ නැත්තේ? ඔබට දෙවියන් වහන්සේ අතීතයේ කියපු එකක් ඔළුවේ තියාගෙන ඔබට හිතන විදියට වැඩ කරගෙන ගිහිල්ලා හරියන්නේ නැහැ. ඔබට පෙන්නපු හීනයක් ඔළුවේ තියාගෙන ඒ හීනේ හදාගන්න ඔබට හිතන දේවල් කර කර ගිහිල්ලා හරියන්නේ නැහැ. දෙවියන් වහන්සේ ඔබ අවුරුද්ද පටන් ගනිද්දී ඔබට බයිබල් පදයකින් පොරොන්දුවක් දුන්නා නම් ඒ පොරොන්දුව හිතේ තියාගෙන ඒක දවස් පතා කියව යාඥා කරා කියලා වැඩක් නැහැ. ඔබට දෙවියන් වහන්සේ කවුරු හරි තුලින් අනාවැකියක් දීලා තියෙනවා නම් ඔයා මෙහෙම දෙයක් කරනවා මේ වගේ තැනකට එනවා කියලා දැන් ඔයා ඒ අනාවැකිය ඔළුවේ තියාගෙන ඒ පොරොන්දු අල්ලගෙන කතා කර දෙවියන් වහන්සේට පොරොන්දුව ආයසරයක් කියව කී හිටියට වැඩක් නැහැ. ඔබ දැන් ජීවමාන දෙවියන් වහන්සේත් එක්ක ජීවමානව ගමන් කිරීමට ඔබ සූදානම් විය යුතුයි. ඔබ දවසින් දවස මොකද්ද කරන්න ඕනේ? අද මොකද්ද කරන්න ඕනේ? හෙට මොකද්ද කරන්න ඕනේ? දැන් මම මේකට මොනවද කරන්න අවශ්‍ය කියන එක දෙවියන් වහන්සේ ඔබට දවසින් දවස මොහොතින් මොහොත උන්වහන්සේ ඔබට මඟ පෙන්වීමට අවශ්‍යව තිබෙනවා. එහෙම නැතුව ඔබට කවුරු හරි කියපු එකක්, කොහේ හරි හීනෙක දැකපු එකක්, කොහේ හරි දර්ශනයක් දැකපු එකක් හිතේ තියාගෙන ඕක පස්සේ ගමන් කරන්න ගියොත් අනිවාර්යෙන්ම ඔබ ඒක හිතේ තියාගෙන ඔබේ කැමැත්ත තමයි කරන්නේ. ජේසුස් වහන්සේ ඇතුළු උන්වහන්සේගේ අනෙකුත් දාසයන් සේවය කළ ආකාරය ඔබ හොඳින් මෙනෙහි කරලා බලන්න. ඔවුන් ගමන් කළ ආකාරය හොඳට වටහා ගන්න. ජේසුස් වහන්සේ තමන්ගේ සැලැස්ම දැනගෙන ඇවිල්ලා තමන්ට හිතන විදිහට ඒ සැලැස්ම කරන්න ගියේ නැහැ. එලීෂා ඇතුළු අනෙකුත් අනාගත වක්තවරු, ඉන් පසුව පැමිණි දාවිත් ඇතුළු අනෙකුත් රජවරුන් ඔවුන්ට දෙවියන් වහන්සේ කියපු මෙහෙම දාවිත්ට මේ රජකම දෙනවා කිව්වා කියලා දාවිත් කොහොම හරි බැහැලා රජකම අත් කරගන්න රාජ්‍ය පිහිටවන්න වැඩ කරේ නැහැ. දාවිත් බලන්න හැම යුද්ධයකට යන්න කලින්ම දෙවියන් වහන්සේගෙන් විමසුවේ නැද්ද ඒක? ගිහිල්ලා රටකට පහර දෙන්න කලින් සතුරු හමුදාවක් Tamanට විරුද්ධව පැමිණෙන වෙලාවේදී ගිහිල්ලා දෙවියන් වහන්සේගෙන් මේ හැම දෙයක්ම විචාරුවා. කොහොමද මේක කරන්න ඕන? දැන් මොනවද කරන්න කියලා දෙවියන් වහන්සේගෙන් අහලා දෙවියන් වහන්සේ කියන එකට සංවේදී වෙලා උන්වහන්සේ කියපු දේ තමයි දාවිත් කළේ. සියලු අනාගත වක්තවරුන් ඇතුළු අනෙකුත් සියලු දෙනා ඔවුන්ට සැලැස්මක් දුන්නා කියලා ඔවුන් සැලැස්ම කරන්න තමන්ගේ ශක්තියෙන් වැඩ කරේ නැහැ. පියවරෙන් පියවර ඔවුන් බැලුවා. ඔවුන් දෙවියන් වහන්සේට සවන් දීලා දෙවියන් වහන්සේ කියන දේ අහගෙන තමයි ඔවුන් අඩියෙන් අඩිය දෙවියන් වහන්සේත් එක්ක ඉස්සරහට ගියේ. දෙවියන් වහන්සේ ක්‍රියා කරන්නේ ඒ ආකාරයෙන්. ආබ්‍රහම්ට, ඉන් පස්සේ ඊසාක්ට, ඊට පස්සේ යාකෝබ් ඇතුළු එයින් පස්සේ පැමිණි දෙවියන් වහන්සේගේ පරම්පරාවලට දෙවියන් වහන්සේ කතා කරමින් දවසින් දවස එක එක යුද්ධෙන් යුද්ධයට සැලසුම් මාරු කරමින් දවසින් දවස ප්‍රදේශයෙන් ප්‍රදේශයට දෙවියන් වහන්සේගේ සැලසුම් වෙනස් කරමින් උන්වහන්සේ ඒ මිනිස්සුන්ව ඉදිරියට ගෙනිය ගියපු විදිය මෙනෙහි කරලා බලන්න. බයිබලයේ කියවලා බලන්න. ඔබත් එලෙස දෙවියන් වහන්සේත් එක්ක උන්වහන්සේගේ හඬ අසාගෙන
දෙවියන් වහන්සේත් එක්ක එකට එකතු වෙලා කතා කරමින් ඉස්සරහට යන පුද්ගලයෙක් බවට පත්විය යුතුයි. ඔබට සැලසුම් තියෙන්න පුළුවන්. ඔබට කවුරු හරි කියපු දේවල් තියෙන්න පුළුවන්. ඔබ බලාපොරොත්තු වෙන දේවල් තියෙන්න පුළුවන්. එහෙම බලාපොරොත්තු වෙන දේවල් තිබුණා කියලා, ඔබේ සැලසුම් තිබුණා කියලා ඔබ ඒව කරන්න යන්න එපා. දෙවියන් වහන්සේගේ දාසයෙක් නම් හැම වෙලාවෙම දාසයෙක් ස්වාමියාගෙන් අහලා තමයි වැඩක් කරන්නේ. ස්වාමියා කියන විදිහට තමයි වැඩේ කරන්නේ. ජේසුස් වහන්සේට ඇවිල්ලා ඕන තරම් සෙනග එකතු කරන්න තිබුණ නැද්ද? ජේසුස් වහන්සේට ඇවිල්ලා ලොකු සභාවල් හදන්න තිබුණ නැද්ද? නමුත් ජේසුස් වහන්සේට තිබිච්ච බලය උන්වහන්සේ වටේ එකතු වෙච්ච පිරිසත් එක්ක උන්වහන්සේට විශාල සේවක පිරිසක් හදාගෙන උන්වහන්සේට කොහොම ඉන්න තිබුණ නැද්ද? නමුත් උන්වහන්සේ ඒකද කළේ? උන්වහන්සේ තැනින් තැනට ගිහිල්ලා අවශ්‍ය පුද්ගලයන්ව පමණක් බලලා දෙවියන් වහන්සේ කියන අයව පමණක් සුව කරලා දෙවියන් වහන්සේ කියන අයව පමණක් මරණයෙන් උත්ථානය කළා කියපු කණ්ඩායමක් ළඟ තියාගෙන පුහුණු කරලා ඒ අයව පුහුණු කරලා එළියට දාලා ඒ අයව නැවත සේවයට අත්දැකීම් ලබන්න යාළවම යවලා දෙවියන් වහන්සේ මේ සැලසුම් දියත් කළ ආකාරය කොයිතරම් ප්‍රඥාවන්තව වුන් ඒක කළාද කියන එක පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. එහෙම නැතුව දෙවියන් වහන්සේ මෙහෙම කලින් දවසක කිව්වා කියලා අපිට හිතෙන මාර්ගවල යන්න ගියොත් අනිවාර්යයෙන්ම ඔබට වරදිනවා. ඔබ දේශනා කරන්න කලින් දෙවියන් වහන්සේගෙන් අහන්න මං අද මේක කරන්න ඕනද නැද්ද? මම දේශනා කරන්නද එපාද? ඔබ වහන්සේ මට මොකද්ද කියන්නේ? මම මොනවද ගිහිල්ලා කතා කරන්න ඕන කියලා දෙවියන් වහන්සේත් එක්ක බොහෝ වෙලා ඉඳිමින් ඔබ සේවය කරන අය, දේශනා කරන අය එක දිගට අන්නේ භාෂාවලින් දෙවියන් වහන්සේත් එක්ක කතා කරමින් ඉඳලා උන්වහන්සේගේ පණිවිඩය අරගෙන උන්වහන්සේ කියන විදිහට ඒ දේ කරන්න. සභාවල් වල සේවය කරන අය, ගම්මානවල සේවය කරන අය, සභා ගොඩනගන අය, සේවකයන්ව පුහුණු කරන අය දෙවියන් වහන්සේත් එක්ක ඉඳලා දෙවියන් වහන්සේ කියන්නේ කුමක්ද කියලා අහගෙන උන්වහන්සේ කියන ආකාරයෙන් කරන්න. එහෙම නැතුව ඔබට අනිත් තව කවුරු හරි කරනවා දැක්ක කියලා ලෝකෙ මේ බලවත් පාස්ටර්ස්ලා කියලා ඉන්න අය කරනවා දැක්ක කියලා සපලමත් වෙලා ඉන්න පාස්ටර් කෙනෙක් මේ විදිහට තමයි කළේ කියලා ඔයාට අත්දැකීමක් තිබුණා කියලා ලෝකේ ඉන්න ධනවත් පාස්ටර්ස්ලා වෙන රටවල් වල සපල වෙලා ඉන්න පාස්ටර්ස්ලා දිහා බලාගෙන ඔයා වැඩ කරන්න ගියොත් අනිවාර්යෙන්ම වරද්ද ගන්න එක තමයි සිද්ධ වෙන්නේ. අන්තිමට දෙවියන් වහන්සේ කිව්වොත් ඔයා මෙච්චර කල් වැඩ කළේ මම කියපු විදිහටද කියලා ඇහුවොත් ඔයා මම කියපු විදිහට ඇරෙන්න මගේ කැමැත්ත කරපු ඇරෙන්න වෙන කවුරුවත් මෙහෙට ගන්න නැහැ කියලා දෙවියන් වහන්සේ කිව්වට පස්සේ ඔයා කරපු කිසි සේවකින් වැඩක් නැති වෙනවා. ඒක නිසා දෙවියන් වහන්සේගෙන් අහන්න මම මේ කරන දේ හරිද කියලා. මේ යන මාර්ගය, මේ කරන දේ, මේ ගත්ත තීරණය මේකද ඔබගේ සැලැස්ම? මේ විදියටද මට ඔබ වහන්සේ යන්න දීලා තියෙන්නේ කියලා උන්වහන්සේගෙන් විමසන්න. හැම දවසකම හැම ඔබ ළඟට පැමිණෙන මිනිස්යන් ගැන, ඔබ පුහුණු කරන මිනිසුන් ගැන විමසන්න. එහෙම නැතුව ඔබ වෙන දේවල් ඔළුවේ තියාගෙන ඔබට කැමති පාරක යන්න ගියොතින් ඔබත් රැවටෙනවා. ඒ වගේම ඔබ රැවටෙන අතරේ ඔබ අනිත් මිනිස්සුන්වත් රවට්ටන එක තමයි කරන්නේ. ඉතින් ඒක ප්‍රයෝජනයක් නැහැ. ඔබ දෙවියන් වහන්සේත් එක්ක එකතු වෙලා උන්වහන්සේ කියන දේ කරන්න පටන් ගන්න. දෙවියන් වහන්සේ කියන දේ කරගෙන යද්දී සමහර අවස්ථාවල බොහෝ විට මිනිසුන්ට පෙනේවි ඔබ කරන දේ ඇහැට නොපෙනෙන දෙයක් වෙන්න පුළුවන්. ඔබ කරන එකේ ප්‍රතිඵලයක් බොහෝ කල් යනකන් නොපෙනෙනවා වෙන්න පුළුවන්. ඔබ පසුබැහැලා වගේ ඉන්නවා කියලා මිනිස්සුන්ට පේන්න පුළුවන්. ඔබ ලෝකේ අනිත් මිනිස්සුත් එක්ක සංසන්දනය කරද්දී ඔයා කිසි ගණන් ගන්න දෙයක් නැති ඔයා පසුබැහැලා ඉන්න මිනිස්සෙක් වගේ ලෝකේ අනිත් අයට පේන්න පුළුවන්. ජේසුස් වහන්සේ ගැනත් මිනිස්සුන්ට එලෙස පෙනෙන කාලයක් තිබුණා. හැබැයි ඔබ උන්වහන්සේගේ හඬට අවනත වෙලා ඒක අහගෙන ඒ කියන මාර්ගයේ ගමන් කරන්න අවශ්‍යයි. එහෙම නැතුව ඔබට විරුද්ධව සිටින අයට ඔබත් විරුද්ධව ඉඳගෙන ඔබව කපන්න හදන කට්ටියට විරුද්ධව ඉඳගෙන ඔබ එයාලට පේන්න වැඩ කරන්න ගියොතින් ඔබව කපන කෙනාට කැපෙන්න ඔබ අනිත් පැත්තට දේවල් කරන්න ගියොතින් ඔබට පීඩා කරන කෙනාට වැඩ පෙන්වන්න ගියොතින් ඔබව වැටෙනකන් ඔබට hina වෙන්න බලන් ඉන්න අය ඉදිරියේ නෑ මට පුළුවන් මම කරන්නම් කියලා හිතාගෙන යන්න ගියොතින් අනිවාර්යෙන්ම ලොකු විනාශයකට තමයි යන්නේ. කෝ දෙවියන් වහන්සේගේ හඬ? දෙවියන් වහන්සේ අනිත් මිනිසුන්ට පේන්න වැඩ කරන කෙනෙක්ද? උන්වහන්සේට පීඩා කරපු අයට උන්වහන්සේ පෙන්වන්න ගියාද? නෑ උඹලා මට hina වුණාට මට උඹලට වඩා වැඩ පුළුවන් කියලා ජේසුස් වහන්සේ කොහේ හරි පෙන්වන්න ගියාද? දෙවියන් වහන්සේගේ මාර්ගය ඒකද කියන එක ඔබ හොඳින් අවබෝධ කරගත යුතුයි.
දෙවියන් වහන්සේ ඔබට කියන්නේ මොකද්ද? ඒ දේද ඔබ කරන්නේ. එහෙම නැත්නම් ඔබේ හිතේ තියෙන හීනයක් සැබෑ කරගන්න, ඔබේ හිතේ තියෙන බලාපොරොත්තුවක් ඉෂ්ට කරගන්න, ඔබ ලෝකේ ඔබට වඩා හොඳ සඵල වෙලා ඉන්න කෙනෙක් දිහා දැකලා සාර්ථක සේවාවන් දිහා දැකලා සාර්ථකයයි හිතන පාස්ටර්ස්ලා දිහා බලලා එවැනි කෙනෙක් බවට ඔබත් පත් වෙන බලාපොරොත්තුවෙන්ද ඔබ ගමන් කරන්නේ. එහෙනම් ඔබ බලන් ඉන්න දෙවියන් වහන්සේ දිහා නෙමෙයි. ඔබ පිටත බලාගෙන ගමන් කරන්නේ. ඒ වගේම පිටත බලාගෙන ගමන් කළා ඔබට වරදිනවා. ඒ වගේම ඔබ වටේ සිටින අයවත් ඔබ විසින් රවටනු ලබනවා. ඒක නිසා මෙතෙන් සිට දෙවියන් වහන්සේගේ හඬ අහන්න පටන් ගන්න. ඔබ හැමදෑම දර්ශන ගැන කිය ඉන්න එපා. හැමදෑම හීන ගැන කිය ඉන්න එපා. හැමදෑම එලිදරව් කිරීම ගැන කිය ඉන්න එපා. හැමදෑම මේ බයිබල් පදවල තියෙන පොරොන්දු කිය ඉන්න එපා. කෝ දෙවියන් වහන්සේගේ හඬ ඔබ අහන්නේ නැත්තේ ඇයි? උන්වහන්සේ අද හෙට ඔබට කියන දේ මේ වෙලාවේ ඔබට මොනවද කියලා තියෙන්නේ කියලා ඔබ දන්නවද? ඔබ ඒක දෙවියන් වහන්සේගෙන් විමසගෙන ඔබ කරන දේ හරිද වැරදිද දැන් මොකද්ද කරන්න ඕන කියලා ජීවමාන දෙවියන් වහන්සේත් එක්ක ඔබට ජීවමාන ගමනක් තිබෙන්න අවශ්‍යයි. උන්වහන්සේ ඔබ තුල ඉන්න එකේ නැත්තම් වැඩක් නැහැ. මේකත් නිකන් අර සාමාන්‍ය වෙනත් ආගමක් බවට හැරිලා යනවා. කොහේ හරි පොතක තියෙන දෙයක් අපි කරන්න ගත්තොත් අපි ජීවමාන දෙවියන් වහන්සේගේ දරුවන් නම් උන්වහන්සේ ජීවත්ව සිටින දෙවියන් වහන්සේ නම් අපිට උන්වහන්සේත් එක්ක සම්බන්ධතාවයත් නිරන්තරව උන්වහන්සේ දෙන මඟ පෙන්වීමත් අපි අත්කරගෙන උන්වහන්සේ දෙන පියවරෙන් පියවරට උන්වහන්සේගේ හඬ අහගෙන ඉදිරියට යන්නන් බවට අපි පරිවර්තනය විය යුතුයි. එසේ නැති වුණොත් ඔබ බලාගන්න අනිත් අයවත් ඔබ විසින් රැගෙන යන අනිත් අයවත් ඔබ විසින් රවටනු ලබනවා. ඒ වගේම ඔවුන්ට ඔබ වැරදි ආදර්ශයක් දෙනු ලබනවා. ජීවමාන දෙවියන් වහන්සේගේ ජීවමාන ස්වරූපයේ සංගවලා ඔබ කොහේ හරි තියෙන අතීත සැමරුමක් බවට දෙවියන් වහන්සේව පත් කරලා ඔබේ හිතේ තියෙන අදහසක් ඉෂ්ට කරගන්න. ඔබ වටා සිටින කට්ටියවත් ඔබ උපයෝගී කරගෙන ඔබත් ඒ හීනට පැටලිලා ඔබත් රැවටිලා ඔබට කැමති මාර්ගයක ගමන් කරන්න පටන් ගන්නවා. මෙවැනි විනාශකාරී තත්වයකට පත්වෙලා අවසානයේ දෙවියන් වහන්සේගේ සදාකාලික බලාපොරොත්තු වෙන එකම උන්වහන්සේගේ ආශිර්වාදය වන උන්වහන්සේගේ සදාකල් රාජධානිය අහිමි කරගන්න තත්ත්වයට පත්වෙන්නේ නැතුව දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධව උන්වහන්සේ කියන දේට ඇහුම්කන් දෙන්නට ඔබ මෙතෙන් පටන් උත්සාහ කළ යුතුයි. එසේ කළොත් ඔබගේ අවංක සිත් දැකලා දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන්නේ නැද්ද? දෙවියන් වහන්සේ ඔබගේ උනන්දුව දැකලා ඔබ උන්වහන්සේගේ හඬ අහන්න උත්සාහ කරමින් ඉන්නේ කියලා දැක්කම උන්වහන්සේ ඔබව රැවටෙන්න දෙනවද? උන්වහන්සේ ඔබට උන්වහන්සේගේ මඟ පෙන්වීම ලැබෙන්න සලස්වන්නේ නැද්ද? අනිවාර්යෙන්ම උන්වහන්සේ ඔබට උන්වහන්සේගේ හඬ අසන් ගන්නටත් උන්වහන්සේගේ මඟ පෙන්වීම අත් කර ගන්නටත් උන්වහන්සේ ඔබට අනිවාර්යෙන්ම ආශිර්වාද කරනවා. ඒ ගැන කිසි සැකයක් නැහැ. ඔබ කියයි මාංශයත් කතා කරනවා සාතුනුත් කතා කරනවා කියලා. ඉතින් එයාලා කතා කරපු දෙන් ඔබ විශ්වාස කරන්නේ කාවද? සර්ව බලධාරී දෙවි පියාණන් වහන්සේ නෙමෙයිද? උන්වහන්සේ ජීවමාන ඔබ ආරක්ෂා කරන්නේ නැද්ද? සාතන්ට කතා කරන්න පුළුවන් තමයි. පුළුවන් වුණා කියලා දෙවියන් වහන්සේ අවසර දුන්නොත් තමයි ඌට කතා කරන්න පුළුවන්. ඔබේ මානසික කැමැත්ත තිබෙනවා. ඔබේ මාංශයත් ඔබට කතා කරනවා තමයි. නමුත් ඔබ එක දිගට දෙවියන් වහන්සේ ඉදිරියේ දන ගහගෙන ස්වාමීනි මට ඔබේ හඬ අහන්න අවශ්‍යයි. ඔබ මට උදව් කරන්න. මට ඔබ කියන දේ අහගන්න අවශ්‍යයි කියලා දෙවියන් වහන්සේ ඉදිරියේ බැගෑපත් වෙලා උන්වහන්සේට අවංකව උන්වහන්සේගේ හඬ බලාපොරොත්තුෙන් ඉද්දි උන්වහන්සේ ඔබව රවට්ටනවද? උන්වහන්සේ ඔබට අහන්න සලස්වන්නේ නැද්ද උන්වහන්සේගේ හඬ? ඒ නිසා මේ එක එක මිනිස්සු කියන කතන්දර වැඩක් නැහැ. දෙවියන් වහන්සේගේ හඬ අසන්නට ඔබ උනන්දු විය යුතුයි. උන්වහන්සේගේ මඟ පෙන්වීම ඔබම අත්කර ගන්නට ඔබ වෙහෙසිලා ඒ කෙරෙහි ඔබගේ විශේෂ අවධානය යොමු විය යුතුයි. එවිට ඔබට හැකියාව තිබෙනවා දෙවියන් වහන්සේ සමග ගමන් කරන්න. දෙවියන් වහන්සේ කියන දේ ඔබේ ජීවිතයෙන් කරන්න. උන්වහන්සේ කරනවා දකින්න දේ සහ උන්වහන්සේ කියන දේ කරන්නට එවිට ඔබට හැකියාව උන්වහන්සේ අත්කර දෙනවා. මේ පිළිබඳ ඔබට තිබෙන ඕනම ප්‍රශ්නයක් අපිට යොමු කිරීමේ හැකියාව තිබෙනවා. අපි මේ වෙලාවේ ඔබෙන් සමුගන්නවා. ඔබ හැම කෙනෙක්ටම ජේසු පිහිටයි.